හරි. ආයිබෝවන් හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ නේද චන්ඩින්ගේ ගණන් පන්තියේ චන්ඩි කියන්නේ නිදා ගන්න නැති චන්ඩි. හරි. ඔය ගස් ගල් ගානේ බෝක්කු ගානේ බඩ ගානේ චන්ඩි නෙවෙයි නිදා ගන්න නැතුව වැඩ කරන නේද? මේ නිදිමත කියන එක නිදිමතට අභියෝගයක් වෙච්ච පැටවුන්ගේ පන්තිය. අපි අද තුන්වෙනි දවසේ නේද? තුන්වෙනි දවසේ නේද? අපි පළවෙනි දවසේ කතා කරා පළවෙනි 20 දෙවෙනි දවසේ කතා කරා දෙවෙනි පේපර් එකේ අපි ටිකක් ලොකු ගාණක් හම්බුණා සැර ගාණක් හම්බුණා ඒ ටික අද අපි පේපරේ ඉවර කරලා ලබන සතිය යනවා අලුත් පේපර් එකකට අපි මේ විදියට දිගට හරහට පළලට හැම පැත්තටම පේපර් කරනවා දිගට විතරක් කරාම වැඩක් නැහැ නේ හරි ඉතින් හැමෝම ආදරෙන් පිළිගන්නවා නිදා ගන්න නැතුව මේ වැඩේට සෙට් වෙලා ඉන්නේ අපි පටන් ගමු කවුද මේ පේන්නේ මේක තමයි අපිට ඕනේ අපි ගිය සතියේ තුන්වෙනි ගාන කරාද වෙන එක දෙවෙනි ගානෙන් ඉවර කරේ තුන්වෙනි ගානද අද කරන්න තියෙන්නේ 3ද 4ද මට මතක අද 4 තියෙන්නේ 4 5 6 7ක් තියෙනවා පටන් ගමු අම්මෝ හරි අපි ගාන අල්ලා යම් ටැග් තියෙනවා හොඳ ඇරලා ඉන්න වයස ගණනය කිරීමක් මේ කාලය පාඩමෙන් ආපු ප්‍රශ්නයක් දැන් ඔයා එදා මං කිව්ව විදියට කරාද කොහමද මං එදා කරන්න කිව්වේ කොහමද උත්තර ලියන්න කලින් පාඩම හොඳට කියවලා ඒ පාඩමටනේ ලියන්න කිව්වේ නේ ඒකට ලියන්න කිව්වේ මරු දැන් ඔයා කිව්වනේ එහෙම කිව්වද අපිට නොමිලේ මේ පන්තිය නොමිලේ මේක සෙමිනාර් එකක් නෙමෙයි මේක පන්තියක් මගේ සහෝදරිය උපන්නේ 2005 3/18 2015 පළවෙනි මාසේ පළවෙනිදාට එයාගේ වයස පුතේ මේ ගත වූ කාලයක් සෙවීමක් වයස වෙන්න පුළුවන් රස්සාවක හිටිය කාලයක් වෙන්න පුළුවන් රොකට් එකක් මෙහෙ ඉඳලා KB 13.17 මොකක් හරි ග්‍රහලෝකයකට යන්න ගියපු කාලය වෙන්න පුළුවන් මොකක් හරි ගත වූ කාලය මේ ළමයා ඉපදිලා ගත වෙච්ච කාලය ගත වූ කාලයක් හොයනකොට චූටි හැම වෙලේම කරන්නේ අවසාන අවස්ථාවෙන් ආරම්භක අවස්ථාව අඩු කරනවා ගත වූ කාලයක් හොයන්න තියෙන හැම වෙලේම ඔයා මොකද කරන්නේ ක්‍රියාව ආරම්භ කරපු වේලාවෙන් ක්‍රියාව අවසන් කරපු වේලාව අඩු කරනවා දැන් මෙයා අවසන් කරලා නැහැ තාම ජීවත් වෙනවනේ හැබැයි අපිට කියනවා ඒ ගණනය කිරීම ඉවර වෙන්නේ 2015 1 කියලා 2015 පළවෙනි මාසේ පළවෙනිදාගේ මම අඩු කරනවා 2005 3/18 දැන් ඔන්න කේස් එකක් සර් එකෙන් 18ක් අඩු කරන්න බෑ ඒකි තමයි 18න් එකක් අඩු කරලා 17යි කියලා දැම්මා එහෙම කරන්නේ නෑ එතකොට මොකද කරන්නේ ණයක් ඉල්ලනවා නේ පිනට යමක් දෙන්න පුතේ අපි වගේ නෙමෙයි පුතේ තියෙන එක උනක් පුතේ දීලා පුතේ අතපිය දාගෙන පැත්තකට වෙනවා මේ ගැටලු වලදී බලන්න යා කොච්චරක් හොඳයිද කියලා නේ තිබ්බෙත් එකයි ඒක දෙනවනේ
හා කොච්චරක් වෙලාද එහාට යන්නේ? කොච්චරක් වෙලාද එහාට යන්නේ? මතක තියාගන්න ගණනය කරද්දී කාලයේදී මාසෙකට දින 30ක් කියලා තමයි අපි ගණනය කරන්නේ. 30ක් කියලා. දැන් ඔන්න අපි එහා පැත්තට 30ක් ආවා. ඒක 30ක් වෙලා ගියේ 31න් 18ක්. 31න් 18ක් අඩු කරන්න. 11න් 18ක් 3යි 11න් 8ක් 3යි. මේ පැත්තකින් බැර 30කින් 18ක් පැත්තකින් අඩු කරගන්න. කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඔබ කටුවැඩ කොලේ කරා නැහැ. කටුවැඩ කොලේ ගෙදර කියනවනේ. කවුරුත් මුකුත් කියන්නේ. දැන් දෙකෙන් එකක් කියයිද? හරි. දැන් එතකොට කියයිද? 13යි. 13යි. දැන් මෙතන බිඳුවයි අනේ මාස කීයක්වත් නැහැ. අවුරුද්ද එහා පැත්තට සලකනවා පුතේ. අවුරුද්දක් පුතේ එහා පැත්තට යන්නේ මාස කීයක් වෙලාද? කීයක් වෙලාද? 12ක් වෙලා. දැන් 12න් 3ක් අඩු වෙන්නේ. ඇයි එක ගිහිල්ලානේ? එක ගිහිල්ලා. 12න් 3ක් අඩු වුණාම 9යි. දැන් 4න් 5ක් බෑනේ 4යි තියෙන එකක් ගියානේ මේ ඊතලේ දාන් ඉන්න එක මතකයට එනවටක් ගලා එකක් ගියානේ එතකොට 4න් 5ක් බෑ 14න් 5ක් 9යි එක ගිහිල්ලානේ බින්දු 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 ඔච්චරයි කොහොම හරි අවුරුදු 9යි මාස 9යි දින 13යි එහෙමද බලන්න ආවේ හැමෝටම ස්තුතියි පන්තිය රැ කරත් යාළුවන්ට පන්තිය ගැන කිය නිදි මරාගෙන පන්තියට ඇවිල්ලා නේද දැන් අද ළමයි 270 ගාණක් වුණා පාලෂෝ එහෙම ඔයාලා හොඳ වැඩ කරනකොට මම තව තෑගි දෙනවා මම දැන් ලබන මාසේ ඉඳලා හැම පාඩමක්ම ඉවර වෙනකොට හැම ෆ්‍රී ගෲප් එකකටම උනත් ෆ්‍රී පන්ති ඉන්නයට උනත් පොඩි පේපරයක් එවනවා. ඒ කියන්නේ පේපර් ප්‍රශ්න ඒ පාඩමේ ප්‍රශ්න 10ක් 12ක් දාලා පොඩි පේපරයක් ඇගීමක් වගේ. දවස් 3කින් විතර ඒකේ උත්තර ටික එවනවා. එහෙම එකකුත් කරන්න. Tamanට බලා ගන්න. ස්වයං අධ්‍යයන පත්‍රිකාවක්. පොෂ් කරලා අපි self study මොකක් හරි එකක් කියන්නේ. question එක. අපි තවත් පොෂ් කරලා නිකන් මොකද්ද SSP වගේ නිකන් self study pack වගේ නිකන් නමක් දාලා ලස්සන කළා කරමු හරි අනිත් ඇයට දන්නේ අපි මේ SST වැඩේ කරන්නේ SSP වගේ වැඩ කර SSP වා පොලිසියද හරි අපි වැඩ කරමු හරි එතකොට මට හිතෙනවා සමහර පන්ති ඉන්නවනේ වැඩ කරන්නේ නැහැ ඉන්නෙත් මට තියෙන ටික කරන්න හිතෙන්නේ නැහැ හරි ඔයාලා මරු දින 198ක් මාස හා දින වලින් එතකොට පුතේ මාසයක් කියන්නේ දින 30ක් කියලා හිතාගෙන 198 ඇතුලේ 30 ගොඩවල් කීයක් තියෙනවද කියලා බලන්න. ඒකට කරන්න ඕන මොකක්ද? ඒකට කරන්න ඕන මම මේ කටුවැඩ සීන් එක අතනින් අයින් කරන්නම්. ඒකට කරන්න ඕන 198 30න් බෙදන්න. තිහේ ඒවා එකක් 30යි දෙකක් 60යි කීකිය බල බල යනවා. තිහේ ඒවා බැලුවේ නැතත් 3 හරක් 6 18යි ඒ කියන්නේ තිහේ ඒවා හයක් 180යි මාරු 180යි 210යි හයක් අඩු කරා 18යි ඉතිරි 18යි
ඉතිරි 18යි කියලා නෙමෙයි මෙනික මේකේ ලියන්නේ මාස 6යි දින 18යි. සෑහෙන කාලයක් නේද? ඔයිට වඩා කාලයක් ඔයා පුතේ ඔයාගේ අම්මගේ බඩ ඇතුළට වෙලා හිටියානේ අම්මට වද දී. මතකයිද? ඒවා මතක නම් අපි සර් ඕම අම්මලට සැර දාන්නේ නැහැ සර්. අපිට ඒවා මතක නැහැ සර්. ඒවා මතක තිබ්බනම් අම්මට ඔහොම සැර දානවද නේ? ඔව් වකුටු වෙලා උණ්ඩි වෙලා බඩට වෙලා හිටියා. ඔයිටත් වඩා කල්. මෙතන ඉන්න හැමෝම. දැන් බලන්න ඕන සද්දේ. හරියට සද්ද දාන්නේ අම්මයාගේ බඩින් ආවා වගේ. මං කියන්නේ ඔයා නෙමෙයි. අය අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඔයා හිංසකයිනේ. නේද? ඔයා හිංසකයිනේ. හරි දාගත්තද ඒක? මමත් එහෙම තමයි ආවේ. හැබැයි ලබනාත්මේ නම් මං ඉපදෙන්නේ නෙළුම් මලක් උඩ. දිව්‍ය ලෝකෙනේ යන්නේ. හරි. 1900 පෙබරවාරි මාසයට දින කීයක් වේද? ඔන්න අධික අවුරුදු හොයනවා. අධික අවුරුදු හොයද්දී දැන් මෙතන මේ තියෙන්නේ ඔක්කොම ලියා ගන්න නෙමෙයි ඈ. හදන් ඉනේවා ගැඩුපාඩු බලන්න. හරිද? ඔක්කොම වැරදි නම් කපලා දාලා ගෙට උදේ හදන්න නේ. උදේම නැගිටලා දැන් මතකයිනේ. ඔක්කොම ඒකම ලියනවා. මාසයයි දින 18යි අර 8 පොඩ්ඩක් කෙලවර හරි ගිහිල්ලා නැහැ මාත් එහෙමම දාගන්න. එහෙම නෙමෙයි ඈ. මෙතන හොඳ අවබෝධයක් අරගෙන හෙට උදේ හෙට දවසේ හරි ෆ්‍රී වෙලාවක් අරගෙන දවසම නිවාඩු දවසම වැඩේ කරනවා. හරි? සිකුරාදාරය කියන්නේ ගොඩක් අවුල් දවසකුත් නෙමෙයි දිගට මොනවත් පන්ති කරන්නේ. සෙනසුරාදා අපේ නිවාඩු දවසේ. හරි. දැන් ඊළඟට වෙනික යන්න මෙන්න මේ කතාවට. මම ඒ ගාන ගන්නකො වෙනම මේ අධික අවුරුදු කතාව. මේ අධික අවුරුදු කතාවෙන් තමයි මේ අහන්න හදන්නේ පළවෙනි ගාන. පෙබරවාරි මාසයේ හැම අවුරුද්දෙම තියෙන දින 28ක් නෙමෙයි. 29කුත් තියෙනවා අධික අවුරුදු වල. අධික අවුරුද්දක් හොයන්නේ කොහොමද? හරියටම කියන කෙනාට අද පළවෙනි තෑග්ග දෙනවා. උත්තරේ ආවා මං හිතන්නේ. උත්තරේ ආවා. එකට නෑ උත්තරේ. කම්ප්ලීට් නෑනේ උත්තරේ. දන්නවා හරියට කියලා නෑ. අධික අවුරුද්දක් නෙමේ වස්තු කැටේ ඇහුවේ. අධික අවුරුද්දක්ද කියලා වර්ෂයක් හොයාගන්නේ පෙබරවාරි දින 29ක් තියෙනවද කියලා බලලා නෙමෙයි. මෙයා බලන්නකෝ. එයා කියනවා පෙබරවාරි දවස් 29ක් තියෙනවද බලලා හොයාගන්නේ. දැන් ගන්නකො 1900 කැලෙන්ඩරේ. අයි පෙබරවාරි දවස් 29ක් තියෙනවද බලාගන්න 1900 කැලෙන්ඩරේ වෙයි. එයා කියන විදියට. හරි පළවෙනි උත්තරය ඇවිල්ලා තියෙනවා. බෑ. මට හොයන්න බෑ ගොඩක් එනවා උත්තර. කම්ප්ලීට් ආවේ නෑ උත්තර ගොඩාක් අයගේ වැරදි. ඔය කට්ටිය දන්නවා දන්න සෙට් එකක් ඉන්නවා. හරි බෑ මට ඊට වඩා බලන්න බෑ. මම මුල් ටිකේ බැලුවේ මුලින් උත්තර දුන්න 20 දිහා බැලුවා. මේ කම්ප්ලීට් එකක් තිබෙන්නේ නැහැ පස්සේ තිබ්බත් දන්නේ නැහැ. මෙන්න මෙහෙම තිබ්බද බලන්න. 4න් බෙදේ නම් කියලා තිබ්බට මදි. මොකද 4න් බෙදෙන හැම අවුරුද්දක්ම අධික අවුරුද්දක් වෙන්නේ නැහැ. පැහැදිලි.
4න් බෙදෙන හැම අවුරුද්දක්ම අධික අවුරුද්දක් වෙන්නේ නැහැ. හරි. පුතේ ඔය කිව්ව කතාවේ මෙන්න මේ කතාව තියෙන්න ඕන. 4න් බෙදුනට විතරක් අධික අවුරුදු වෙන්නේ මොනවා තියෙනවද? 100 ගුණාකාර නම්. හරිද? එහෙනම් මෙහෙම කියලා තියෙන්න ඕන. 4න් බෙදෙන හා 100 ගුණාකාර නම් 400න් බෙදෙන. ඒ කියන්නේ අගට බිංදු දෙකක් තියෙන ඒවා නම් 400න් බෙදෙන්න ඕන. 4න් විතරක් බෙදුනට බෑ. මේ 1900 4න් බෙදෙනවා. හැබැයි එයා අධික අවුරුද්දක්ද? නෑ, ඒ අධික අවුරුද්දක් නෙමෙයි වෙන්නේ. 400න් බෙදෙන්න ඕන. 400න් බෙදෙන්න ඕන. හැම 100 ගුණාකාරයේම අධික අවුරුද්දක් වෙන්නේ නැහැ. 400 800 1200 1600 2000 2000 2400 අන්න 100 ස්ථානයක් තියෙන ඒවා නම් අධික අවුරුද්දක් නෙමෙයි. දැන් මේකේ බලන්න ඔයා ඒවා ඔක්කොම දන්නවද කියලා මේ ප්‍රශ්නෙන් අහනවා. එච්චර අහලා නෑ. හැබැයි මේක ඔයා ඔක්කොම දන්නවද කියලානේ මෙතනින් බැලෙන්නේ. ඔයා ඔක්කොම දන්නවද කියලා තමයි මෙතනින් බැලෙන්නේ. කොහොමද ඔයා ඔක්කොම දන්නවද කියලා මෙතනින් බැලෙන්නේ? ඔයා ඔක්කොම දන්නවද කියලා මෙතනින් බැලෙන්නේ 1900 පෙබරවාරි මාසෙ. ඒ කියන්නේ අධික අවුරුද්දක්ද කියලා නැද්ද කියලා දැනන් ඉන්න එපයි. කීයක් තියනවද? 28යි. 28යි. අධික අවුරුද්දක් නෙමෙයි. බොරු කියන්න එපා සර්. ඔහොම ඒවා නෑ. අච්චුපතරම් බලන්න. මම කියනව නෙමෙයි. අච්චුපතරම් බලන්න. මෙහෙමනේ. ඔන්න යනවා ශිෂ්‍යත්ව කාලේ පන්තියකට. ගිහිල්ලා එක දවසක් පන්ති ඉනෝනේ ඉතින් සර් එක සැරේට ඔක්කොම කියලා දෙන්න බැරි හින්දා පුතේ කියලා දෙනවා මුලින්ම පුතේ. 4න් බෙදෙනවා නම් පුතේ අධික අවුරුද්දක් පුතේ හරි ලේසි හොයාගන්න. අග ඉලක්කම් දෙක 4න් බෙදෙනවා නම් ඔක්කොම බෙද ඉන්නත් එපා. පුතා බෙදන්න එච්චර දස්සයිනේ. ඒකින්ද පුතේ ඔක්කොම බෙදන්න එපා. අග ඉලක්කම් දෙක විතරක් බෙදන්න කියනවා. ඒ ඇති. හරි. ඒ කතාව ආවම පොඩි කන්ෆියුස් එකක් න අග ඉලක්කම් දෙක බෙදන්න කිව්වම අග බිංදු දෙකක් නේ තියෙන්නේ. එදයි පස්සේ පන්තියක් නැහැ. එක්ක ඊළඟ දවසේ පන්ති ගියේ නැහැ. ඇයි ඒ? ඈ? ඔය එහා ගෙදර ආච්චිට කැස්ස. ඒකින්ද මම පන්ති කියන්නේ. මොකක් හරි හේතුවක් නෙවන පන්තිනවා ඉන්නනේ. හරි. එතකොට ඔය කතා දෙකම කියලා දීලා තියෙන්න ඕන කියලා දීලා තියෙනවා. නැද්ද බලන්න. බිංදු දෙක 4න් බෙදෙනවා කියලා කතාවක් නෑ. හරිද? බිංදුව කීයෙන්වත් බෙදෙන්නේ නෑ. ඒක වෙනම කතාවක්. බිංදුව බෙදීම සම්බන්ධයෙන් පස්සේ කියලා දෙන්නම් ඈ. තාම චූටි වැඩි බිංදුව බෙදන්න. හරි. බිංදුව බෙදන්න චූටි වැඩි තාම. බිංදු දෙක තියෙනවා කියන්නේ පුතේ 100 ගුණාකාරයක් නේද? අවසානයේට සංඛ්‍යාවක බිංදු දෙක තියෙනවා කියන්නේ අනිවාර්යෙන් 100 ගුණාකාරයක්. එතකොට 400න් බෙදෙනවත් බලන්න ඕනේ. ඒ ඇති දැන් දන්නවා. 19 වන සියවසේ ආරම්භක දිනය හා අවසාන දිනය. 19 වන සියවස. ඔයාගෙන් අහනවා ආරම්භක දිනයයි අවසාන දිනයයි. ආරම්භක දිනයයි අවසාන දිනයයි අහනවා. කොහොමද ආරම්භක දිනය හොයන්නේ? කොහොමද ආරම්භක දිනය හොයන්නේ? මේ සියවස විදියට දීලා තියෙන සංඛ්‍යාවෙන් එකක් අඩු කරන්න. සියවස විදියට තියෙන සංඛ්‍යාවෙන් එකක් අඩු කරන්න. 18යි.
අවසානෙට දාන්න හැමදාම 0.1. ආරම්භක දිනේ එන්නේ සියවසක නම් ඉතින් 0.1ෙන්ම තමයි. ඒ ඉතින් අවුරුදු 100ක ආරම්භයේ ඉතින් 100 ගණන් වල පළවෙනි එකෙන් එන්නේ බැයි. ඉතින් අවුරුද්දක ආරම්භක දිනය පළවෙනි මාසේ පළවෙනිදා වෙනවා කියලා කියන්න ආයේ කවුරුත් ඕනේ නෑනේ ඔයාට. ඔයාට පැටලෙන්නේ මෙතන 1900ද 1800ද කියන එක මතක තියාගන්න. සියවසක ආරම්භක දිනේ දානකොට දීලා තියනා ගේට් එකක් අඩු කරලා 0.1 අවසාන දිනේ ඒකම දාන්න 0.2 දාන්න. සියවස ඉවර වෙනවා එතන. සියවස ඉවර වෙනවා එතන. ඔක පොඩ්ඩක් පැටලී මම ආයෙ පැහැදිලි කරන්න තමයි. අවුරුද්දක් ඉවර වෙන්නේ පළවෙනි මාසේ පළවෙනිදාකින් ඉවර වෙන්නේ නැහැ නේ අවුරුද්ද. 12 වෙනි මාසේ 31. දැක්කද ඔළුවට දාගන්න හැටි ඒක? දැක්කද ඒක ඔළුවට දාගන්න හැටි? තේරුණාද? පැහැදිලි? හා. හොඳයි. ඔන්න ඔය විදියටයි පුතේ එන්නේ. එතකොට කෙනෙක්ට පැටලෙන්න පුළුවන් නිකමට දැන් මේ දවස්වල ක්‍රිකට් මැච් බලන්නකෝ. මට චූටි කාලේ එන කේස් එකක්. දැන් ක්‍රිකට් මැච් එක බලනවා. ඕවර් 50 මැච් එක 50 වෙනි ඕවරේ දාන්නේ නැහැ. ඕවර් 50 මැච් එකක හරි දැන් මේ දවස්වල ඉන්නේ T20 නේ ඕවර් 20 මැච් එක බලන්නකෝ. ඕවර් 20 ඉවර වෙනවා. ඕවර් 19යි බෝල 6ක් දැම්මට පස්සේ. හරි. 19 වෙනි ඕවරේ ඉවර වෙනවා. ඕවර් 18යි බෝල 6ක් දැම්මට පස්සේ ඕවර් 19 කියන ඕවර් 19ක් ඉවරයි. 19 වෙනි සියවස ඉවරයි. එතනින් පටන් ගන්න අර 20 වෙනි ඕවරේ පටන් ගත්තා වගේ 20 වෙනි සියවස. ආනන්ද. ඔන්න මැච් බලන අයට තේරුණා. අපි සර් බලන්නේ මැච් නෙමෙයි සර් මම බලන්නේ ෆුට්බෝල්. දැන් මට ඔය කියලා දෙන්න හම්බෙන්නේ නැහැ නේද? මම බලන්නේ ක්‍රිකට් නෙමෙයි සර් ෆුට්බෝල් බැඩ්මින්ටන් අපි බලනවා හොකි තමයි සර් මං ආස. එතකොට නම් මං කියලා දෙන්න දන්නේ නැහැ මං නිකන් හිතන්න. හරි දැන් මේක පැහැදිලිනේ කොහොමද? හරිද? බෞද්ධරේ ක්‍රිකට් බලනවා කියලා ඉතල ඔන්න මං කියලා දුන්නා. හරි. 19 මොන සියවසේ අධික අවුරුදු කීයක් තිබුණිද? දරුණු ප්‍රශ්නයක්. දරුණු ප්‍රශ්නයක්. 19 වෙනි සියවසේ අධික අවුරුදු කීයක් තිබ්බද? කීයක් තිබ්බද පුතේ? කැඩි කැඩි ඇහෙන්නේ කියනවා 290 ගණක් වුණා අමාරු ඈ. හරි. ප්‍රශ්නයක් හරි. 4 ගුණාකාර කීයක් තියෙනවද? අපි බලමු. 19 වෙනි සියවසේ. දැන් ආරම්භක දවසයි අවසාන දවසයි ආ දන්නවනේ. ඒ කියන්නේ 1800 කියන අවුරුද්ද අයිති වෙනවද? නෑනේ. මේ හැම එකකම පුතේ හැම එකකම මේ පටන් ගන්න තැන අවුරුද්ද අයිති වෙන්නේ නෑ. පටන් ගන්න දැන් අයි 800 එකේ කිව්වහම ඒ 800 කියන එක අයිති වෙන්නේ නෑනේ. ඒක ගන්න බෑ. එතකොට ඔන්න අධික අවුරුදු එනවා. 4 හරිද? 8 12 16 20 24 28 32 36 40 44 40 විභාගෙටම ලියන්න එපා මම මේ හරියටම පැහැදිලි කරලා දෙන්න හදන්නේ නැහැ විභාගෙට ඔක්කොම ලියලිය බලන්න එපා ගණන් දෙකක් විතර හදන්න තියෙන වෙලාව ඈ 52 56 60 64 68
72 76 80 මේ 1800 ගණන් යන්නේ 84 ඔන්න අධික අවුරුදු ඔක්කොම එන්නේ අධික අවුරුදු ඔක්කොම එන්නේ 88 92 96 දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලිවම 1900 අයිති වෙනවා තමයි හැබැයි එයා අධික අවුරුද්දක් නෙමෙයි කියන දේ වෙන අවුරුදු වල ඕක බලපාන්නේ නේ වෙන සියවස් වල එන්නේ හැම සියවසේම ඔය කේස් එක එන්නේ දැන් එතකොට බලන්න ඕන ඒ සියවසේ අවුරුද්ද අධික අවුරුද්දක් වෙන්නේ නැත්තම් 400 ගුණාකාරයක් වෙන්නේ නැත්තම් කීයක් තියනවද දැන් කීයක් තියනවද 1 2 3 4 5 6 7 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 25ක් තියෙන අවුරුදු නැද්ද සියවස් නැද්ද 25ක් තියෙන සියවස් නැද්ද තියෙනවා ඇයි 400 ගුණාකාරයක් වෙන සියවස් වල තියෙනවා හරිද දැන් Tamanට මේ ගාන මතකම තිබ්බේ නැත්නම් විභාග වේලාවට මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි Tamanට වෙලා තියෙනවා නම් විභාගයට ලකුණු ගන්න ගියාම පුතේ මේ වගේ කරන්න. ඒ කියන්නේ ඔයාලව දාලා තියෙනවා කියලා හිතන්න ඇපල් වත්තකට. ගස් 7ක් තියෙනවා. ගස් 5ක ඇපල් කඩන්න පුළුවන්. හරි. පුළුවන් තරම් ඇපල් කඩාගෙන යන්න ඕන. කියලා දැම්මා කියලා හිතන්න. දැන් සමහරු කරන වැරැද්දක් තමයි පළවෙනි ඇපල් ගහේ අන්තිම ගෙඩියක් කඩන්න නැතුව මම දෙවෙනි ගහ ගාවට යන්නේ නැහැ කියලා අර අග තියෙන එකට පොළු ගහනවා, කෙකි බඳිනවා, ගහ හොල්ලනවා. එන්න කෙලියක්. අනිත් ගහට ගියොත් මේ අතින් කඩන්න තරම් ගෙඩි. විභාගෙට ලියනකොට මේ ක්‍රමයේ පුරුදු වෙන්න. දැන් ගානක මුල් කොටස් ටික කොහොමත් ලේසියිනේ. අන්තිම එකනේ අමාරු වෙන්නේ. හදාගෙන ගිහලා අන්තිම එක දැන් මේකෙත් අන්තිම එක මේක සැකයි නම් දැන් මේක සැකයිනේ. අර ටික පුළුවන් මේක සැකයි. 24ද 25ද? අතක නෑ මොකක් හරි සර් කිව්වා තමයි සීන් එකක් තියනවා වතන. ආය ඕක ලියලිය ඉන්නේ දෙවනි ගාන හදන හැබැයි ගානේ පැත්තක් මාක් කරගෙන යනවා පොඩි ඉඩක් තියාගන්නවා. ගාන හදන්න දන්නවනේ. පොඩි ඉඩක් තියාගන්න ප්‍රමාණවත් වෙයි කියලා Tamanට ඉතින් ඉඩක් තියලා ඊළඟ ගානට යන්න. නැත්නම් අලුත් වීඩියෝ ගේම පටන් ගන්න එක යට මෙයාට තියන්න. ලියනවා. අන්න ඊට පස්සේ අර පහළනේ හැම ගානෙම අන්තිමට එකක් දෙකක් ඉතුරු වෙයි. ඊට පස්සේ ඒවා ටික කම්ප්ලීට් කරන්න. හැබැයි පුරුද්දක් වශයෙන් ගෙදරදී පේපර් ලියලා පුරුදු කරලා ඉන්න. මොකක්ද? අන්තිමේට මුලින් ඉඳලා අර අඩුපාඩු හදා යන්න. අන්තිම එක ලියව ගමන් පේපර් එක නවල ඒක උඩ ඔළුව තියාගෙන උළු කැට ගයිනවා නම් ওই ක්‍රමේ හරියන්නේ. හරි? දැන් ඇති. අපි යනවා ඊළඟ එකට. පස්වෙනි එක. ඒකත් කාලෙමයි. කාලය පාඩමට ගියේ නැති අයට ඒ වාර විභාගේ සනීපෙට තියෙන්නේ නැතිනේ. කාලේ පාඩමේ ගන්න මම හදන්නේ අම්මේ. ඕවනම් ඕන්නේ අම්මේ. ඒ ගන්නේ මං අතාරින්නේ අම්මේ කියලා යනවා නේද? අම්මාව හමාන. තා කාලේ ගන්න අතරියද? ඔන්න ඉතින් යාළුවා මරුණා වගේ අඬන්න ගන්නවා. ඉතින් අම්මත් බය නැහැ. පුතේ මොකද උනේ? මොකක් හරි ප්‍රශ්නයක් නෑ අම්මේ කාලයෙන් ගණන් දෙකක් මාවනේ කියලා ඉවරයි. ආයෙත් ඊළඟ වාරි වෙනකන් අම්මගෙන් බැනුම් අහන්න ඕන. ඊට පස්සේ ඔයාගේ අතින් රිමෝට් එක වැටුණොත් අරක මතක් කරලා බයිනවා. ඉතින් ක්ලාස් ඉවරලා ඉන්න ඕන අහගන්න. හරිනේ. හා එහෙමද නැද්ද? එහෙම තමයි. ඒ පුතේ අම්මලාගේ හැටි. අම්මලා එහෙම බැන්නේ නැත්තම් ඔයා එහෙමවත් ඉගෙන ගන්න නෑනේ. මන්නම් අද වෙනකොට ඇත්තටම කැමතියි අපේ අම්මා මම ඉගෙන ගන්න ආසාවෙන් යන්නේ මම ඉගෙන ගන්න හරි ආසයි කියලා එහෙම අර සිරිමත් මගේ සකි වගේ එහෙම ඉගෙන ගත්තේ නෑ. ගහලා මම ඉගෙනුවේ. හැබැයි මට දැන් හිතෙනවා අනේ මට ඒ කාලේ මීට වඩා ගැහුවනම් ඔව් තව ඉගෙන ගන්නවා කියලා. ඔයාලට හිතේ ඒකින් දැන් ඔය ගහණේව ඉවසගෙන ඉගෙන ගන්න.
ගුටි නොකාන ගාන ඉගෙන ගන්න බලන්නකෝ. එහෙමයි කියලා කවදාවත් ගුටි නොකා ඉන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ අධ්‍යාපන මට්ටම උඩට යනවා. හරි. එහෙම කරන්න. හරි. අම්මලා තාත්තලා ඔයාගෙන් උකුත් බලාපොරොත්තු වෙන්නේ මොනවා විතරයිද? ඔය අන්තිමට වාර විභාගයට අරන් දෙන ලකුණු ටික විතරයි. නැතුව උඹලා රස්සාවක් කළා මාසෙ අන්තිමට පඩියෙන් අම්මට මෙන්න ගෙනාව මං ලස්සන සාරියක් කියලා අරන් ඉන්න කියලාද නෑ. වාරයක් ගියාම report එක අරන් ඉන්න. ඒක අරන් ඇවිල්ලා දෙනවා ආයෙත් අම්මට සංසාරෙම එපා වෙන්නේ. නේද? නැතිලා මම ඉන්නවා. මම කියන්නේ එහෙම කරන්න එපා. දැන් ඔයාගේ report එකේ මම දන්නවා ලකුණු අඩුයි. මම කියන්නේ සරින් සරේ දියුණු වෙන්නකෝ. මොහොතින් මොහොත යන්න. Tamanට ඒ වෙලේ පුළුවන් උපරිමයටම යන්න. මම පොඩි බැඩ්ඩක් පෙන්නන්නද? අපි ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තනේ. පළවෙනි කෙනා මෙතන නෑ. මේ මම දෙවණියට ගත්ත කැමරාව. මේ තියෙන්නේ මම පන්ති කරන්න දෙවණියට ගත්ත කැමරාව. මම කියන්නේ පොඩ තමන්ගේ වැඩ උඩට දා ගන්න ඕන විදිය. මේ තියෙන්නේ මම තුන්වෙනියට ගත්ත කැමරාව. හතරවෙනියට ගත්ත එක තාම හොඳ හින්දා සර් කෙනෙක් කිව්වා යාට දුන්නා. ඉතිහාසයේ සර්ට දුන්නා යාලට. එයාගේ කැමරාව එච්චර හොඳ නැති හින්දා යාට දුන්නා. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ ඊළඟ කැමරාව. ඔය පේන්නේ පස්වෙනි එක. ඔයාලට මාව පේන්නේ පස්වෙනි එක. මේ තියෙන්නේ මම 6 වෙනියට ගත්ත කැමරාව. පළවෙනි කැමරාව ඉස්සෙල්ලාම ගත්ත එක දැන් නැති එක 2000 ගාන. ඊට පස්සේ ගත්ත එක 6000 ගාන. ඊට පස්සේ එක 8000 ගාන. ඊළඟ එක 10000 ගාන. ඔය පේන එක 65000යි. මේක 80000යි. මේ කැමරාව ලක්ෂ 2යි. white board එකක් තමයි ගිය අවුරුද්දේ පන්ති හිටපු ළමයින්ට මතක ඇති. 6 ඉඳලා මාත් එක්ක හිටපු අයට මම පටන් ගත්තේ මොකකින්ද? පරණ green board එකකින්. පොඩි white board එකක් ඊළඟ white board එකක් ඊටත් වඩා ලොකු white board එකක් smart board එකක්. මෙතනින් මම නතර වෙනවද? නෑ දැන් ලංකාවේ ලොකු smart board නෑ. දැන්ට මම order එක දාලා තියෙන්නේ. ඊට වඩා ලොකු එකක් අහම මට එකක් ඕනේ. දැන් මට ඉන්න වෙනවා මම ගත්ත කම්පැනියට ඊළඟ එක එනකම් මොකද මේක දීලා ඒක ගන්න. හරි. mic එකත් එහෙමයි. වැඩසටහනත් එහෙමයි. ඔයාටත් කරන්න තියෙන්නේ පුතේ හැම වෙලේම එක සැරේම මට මේක ගන්න බෑ. ඉස්සෙල්ලාම අර පැත්තක් ගියපු green board එකේ උගන්වු ගන්න ඉඳලා ලක්ෂ 4-5 දීලා smart board එකක් ගන්න බෑ අමාරුයි. හැබැයි පොඩ පුළුවන් නේද යන්න. ඔයාගේ ලකුණක් දැන් තියෙන්නේ 30 නම් 40 නම් 50 නම් එක සැරේම 100 ආවේ නැහැ නේ කියලා ඔක්කොම නතර කරලා නිකන් ඉන්නේ. චුට්ට වෙන්නේ. හැබැයි ඔයා මහන්සි වෙන්න ඕනේ. හරි? හොඳයි. එහෙම කරන්නේ. ඒවත් කියන්න ඕනේ නැත්තම් ඉතින් වැඩක් නැහැ. නැත්තම් මං උගන්වනවා ඔයා ගිහිලා ආයෙ නිදා ගන්නවා. ඊළඟ සතියේ අර හුවත් එක මැසේජ් එක ආවම නැගිටලා පන්තියට එනවා. එහෙම හරියන්නේ නැහැ. මින්නිගේ උපන්දිනය 2004 පළවෙනි මාසේ 10. සිතුමගේ උපන්දිනය 1999 5/19. දැන් මේ කියන්නේ මේ අවුරුදු අයත් වෙන්නේ කුමන සියවස් වලට කියලා නෑහන්නේ. අපි අවුරුදු දෙක දාමු. අපි ඉස්සෙල්ලාම මින්දිගේ එක බලමු. මින්දි 2004 0.1යි. ඇත්තටම මේක මාසෙ කියන එක අපිට අදාළ නෑ. මාසෙයි දවසයි අදාළ නෑ. අපි කොහොමද හොයන්නේ? සියවසක්ද කියලා ඇහුවොත් සියවසක්ද කියලා ඇහුවොත් එතන කුමන සියවසද කියලා ඇහුවොත් සියවස් සීන් එකක් නම් සියස් ස්ථානයෙන් එහාට රවුන්ඩ් කරනවා. සියවස් සීන් එකක් නම් සියවසෙන් එහාට රවුන්ඩ් කරනවා. බැරිද ඕක කරන්න? පුළුවන්. රවුන්ඩ් කරපු එකේ ඒ අවුරුද්ද වර්ෂයේ අයත් සංඛ්‍යාව ඉලක්කම් 4කයක් නේ වර්ෂයක් පාරට කොහොමද දෙන්නේ? ඉතුරු දෙන්නම බින්දු නම් මේ රවුන්ඩ් කරපු එක තමයි සියවස. හැබැයි ඉතුරු දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි බින්දුව නැතුව වෙන සංඛ්‍යාවක් ඉන්නව නම් ඔය රවුන්ඩ් කරපු එකට එකක් එකතු කරලා තමයි සියවස කියන්නේ. මින්දි උපන් අවුරුද්ද 21 වෙනි සියවස. ඉතුරු ටික පේන්නේ නැහැ වාලියා ගන්න. එනේ බෝඩ් එක පේන්නේ නැහැ නෙමෙයි එතනින් එහාට බෝඩ් එකට. 21 වන සියවස. අධික අවුරුද්දක ඉපදී ඇත්තේ කවරෙක්ද? ඒක නම් බලු බැලමට කියන්න පුළුවන් නේද? අග සංඛ්‍යා දෙක නේද?
4න් බෙදෙන්නේ 2004 විතරයි. කවුද 2004 ආපහු මින්දි. ඔවුන්ගේ වයස් පරතරය කියන්නේ මණික වෙනසක්. වෙනසක් හොයන්නේ ඕනම ගානක වෙනසක් හොයන්නේ මොකෙන් මොකක් අඩු කළාද? ලොකු කෙනාගෙන් පොඩි කෙනා අඩු කරනවා. දැන් ගත වූ කාලෙත් එහෙමනේ ලොකු කෙනාගෙන් පොඩි කෙනා. ඒක අපි තව විදිහකට කිව්වා වැඩේ ඉවර කරපු වෙලාවෙන් වැඩේ පටන් ගත්ත වෙලේ අඩු කරා. නැත්නම් ලොකු එක්කෙනාගෙන් පොඩි කෙනා අඩු කළාමයි ඔය වෙනස ගන්න. 2004යි 1999යි. මම ලියනවා. දැන් වයස් පරතරය හොයනකොට මේ වගේ නිකන් පුෂ්පාඩ් දාන්න එපා ඈ. අරයාගේ වයසත් හොයලා මෙයාගේ වයසත් හොයලා උපන් දින වලින් හොයාගන්න පුළුවන්. වැඩි එක්කෙනාගෙන් අඩු කෙනාගෙන් අඩු කරන්න 2004 පළවෙනි මාසේ 10 1999 පස්වෙනි මාසේ කිසිම අනුකම්පාවක් නැතුව අඩු වෙන්නේ නැති වෙන්නම දීලා තියෙනවා නේද? හැබැයි අපි දැන් අර කලින් කතාව දන්නවනේ කිව්වනේ මේ පැත්තෙන් එක්කෙනෙක් එනවා 30ක් වෙලා ඉන්නේ 40න් 19ක් අඩු කරන්න තියෙන්නේ 40න් 19ක් අඩු කරාම 21යි. දැන් ආපහු අර කලින් කතාව වගේම මෙතනින් 12ක් යන්නේ. දැන් එකක් නෑ මෙතන ඒක ගිහිල්ලා ඒව මතක තියාගන්න මේ ඊතලයක් ගිහිල්ලා තියෙන ඒක ගිහිල්ලා 12න් 5ක් අඩු කරාම 7යි බිඳුවත් එක්ක දාගන්න. අපි සාමාන්‍යයෙන් බිඳුවත් එක්ක දාන්නේ ඉලක්කම් දෙකකින් තමයි මාස පෙන්නන්නේ. දැන් මෙතනින් එක්කෙනෙකුත් ගිහිල්ලා 3යි 3න් 9ක් අඩු කරන්න බැරි හින්දා එයා මෙයාගෙන් මෙයා ඉල්ලලා මෙහෙම ගිහිල්ලා අන්තිමේටම 13න් 9ක් අඩු කරන්න තියෙන්නේ 4යි. බිඳුමයි එන්නේ. මරු අඩුපාඩු දාන්න අවුල්නම් කියන්න. මල්ලි ඉතින් ඔයාලට පාඩම් කරන්න පුළුවන් ද ඔහම පන්තිය දිහා බලාගෙන සම්මානිකේ මල්ලිගෙන් අහන්නේ මම්මි. ඔයත් අනේ ඔන්න පොතක් කරන් මේක ඉගෙන ගන්න. ඔයා 4 වසරේ නේද? 3. එහෙනම් 6 6ද? සහ ලොකු මල්ලියෙක් නේ ඉන්නේ. හොඳට ගහ ගන්න එහෙම පුළුවන් නේ හැබැයි. හරි. මල්ලිලට ඕවා තියෙනවා මල්ලි ආගන්න මල්ලි. එයා 3 14ද කියලා ඔයා කැමරාවෙන් දුරනේ ඉන්නේ මට හිතා ගන්න බෑ අක්කා කැමරාව ගාවට වෙලා 0.6 යෝදයා වගේ ඉන්නවා. ඔයා ඈත චූටියට පේන්නේ. හරි. හරි. අපි යනවා ඊළඟ එකට. සංඛ්‍යා රේඛාවෙන් ගණනය කිරීම කරද්දී කටපි ක්‍රමයක් කියලා දුන්නා. කටපි ක්‍රමයක්. තොරව නේද? මේක නම් තොරව. මේක නම් මාරලේසි තොරව නම් ඇති දෙයක් ඇත්තෙම නෑ. හමුදා දෙකක් නේ. ඍණ හමුදාවෙන් දෙන්නෙක් ඉන්න තැනකට ඍණ හමුදාවෙන් 7ක් ආවා. දැන් එකම හමුදාවේ අය ආවම මරා ගන්නවද පුතේ? ඔයා 7ක් නේ ඍණනේ. අපි ඍණ හමුදාවේ තමයි අපි වෙලාවට ඔයාලාවේ ධන හමුදාවෙම ආවනම් මරා ගන්න වෙනවනේ කියලා ඍණ හමුදාවේ යනවා එකතු වෙලා. එක ටීම් එකක් වෙනවා. ඍණ හමුදාවේ දෙන්නයි ඍණ හමුදාවේ 7යි ඔක්කොම ඍණ හමුදාවේ 9 දෙනෙක් වෙනවා. ධන හමුදාවේ වෙන්න බෑ. තේරෙනවනේ ඔයාලට. ඔයාලා යුද්ධ කරන්නේ කොහොමද පුතේ? ඍණ හමුදාවේ 4 දෙනෙකුයි ඍණ හමුදාවේ 5 දෙනෙකු ගහම උන් ටික ධන හමුදාවේ උන් වෙනවා. යුද්ධ කරගන්න හම්බෙන්නෙම නෑ ඉතින්. කලවම් වෙච්ච ගමන් හමුදාවල් මාරු වෙනවා නම් එහෙම වෙන්නේ නෑ. තම හමුදාවෙම තමයි තමන්. වෙන හමුදාවක කෙනෙක් දැක්කොත් අන්න එතන තමයි යුද්ධ පටන් ගන්න. හරි. අඬාඬ ඉන්නේ හරිද? මෙන්න ධන හමුදාවේ 7ක් ඍණ හමුදාවේ 2ක්.
මරාගෙන මැරෙනවා. අඬන්නේ. මල්ලි ගහනකොට වගේ ගහන්න තව ගහන්න අම්මේ ගහනවා කියලා අඬනවා. ඒකම කෑ ගන්නවා ගහනවා මට තව ගහනවා කියලා. මැරෙනකම්ම ගහනවා කියලා කෑ ගන්නවා. මේ හමුදාවල් එහෙම නෑ. එහෙම කියනවද? හරි වෙඩි තියනවා පරන්නට හදන්නේ වෙඩි තියනවා. කියලා අඬනවා අනිත් එක ගාවට එලා. නෑ නේද ගලකින් හරි ගහනවනේ පුතේ. යුද්ධෙට ගියාම එහෙම තමයි. අසාධාරණ යාට තුවක්කුවක් තියෙනවා මංගව තුවක්කුවකුත් නෑ ඒකත් දාලා ළමයි දෙඩි කියන්න එපා. එහෙම කියන්න. යොත් යුද්ධෙට ඉවරයි ඉතින්. දැන් මේ අතීත යුද්ධ ඉස්සර කාලේ පුතේ තිබ්බේ. ඉස්සර කාලේ තිබ්බේ මම කලින් දවසකත් කිව්වා හෙලි විතරයි මුලින්ම තිබ්බේ. මොකක් හරි කෝට්ටක් අකට ගල්පතුරක් බැඳගෙන හෙල්ලක් කියලා දයිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා යාට අයින්නවා. එන්නට පස්සේ අර වගේ අඬන්නේ මූටයිනෝ ඌමුටයිනෝ මූටයිනෝ ඌමුටයිනෝ සහයෝගින් කීප සැරයක් එනගත්තාම දෙන්නම මැරෙනවා. මොකද හෙල්ලේ ඇනලා එළියට ගද්දි පුතේ බඩවැල ඇතුළට වෙලා ඉන්නේ ඒවත් එළියට එනවා. හරි. ඒකින්ද මේ එක් වර්ග දෙකක ආවම වැඩි කට්ටිය තමයි ඉතුරු. මේ ඍණ දෙන්න ධන දෙන්නෙක්ව මරා ගන්නවා ධන 5 දෙනෙක් ඉතුරු වෙනවා. හරි. ධන හමුදාවේ 2යි ධන හමුදාවේ 7යි. ඔව් ධන හමුදාවේම 9 දෙනෙක්. ඍණ හමුදාවේ 7යි ධන හමුදාවේ 2යි. ඍණ හමුදාවේයි වැඩිපුර ඉනි මරාගෙන මරකට වශයෙන් තමයි. උඹත් ගණන්ද නැද්ද? දාගන්න. මම ටීච් කරන්නේ මොන ස්කූල් එකේද? ගණිත පාසලේ. අය මල්ලි ඔයා මේ බය නැතුව ඉගෙන ගන්න. මගේ 11 වසරේ ඉන්නව 8 වසරේ ළමයි. 11 වසරේ ඉන්නව 8 වසරේ ළමයි අත්තර. සමහර වෙලාවට ඔය තෑගි ගණන් දෙනව නේද? 11 උන්ට කලින් උත්තරේ දීලා රටේ පොඩි එකා ගන්නවනේ. 11 යට එපා වෙනවා. ෆිසිකල් ක්ලාස් එකේ තිබියා ෆිසිකල් කාලේ අයියි මල්ලි හිටියේ 6යි 7යි. ඒ කාලේ හිටියේ 6යි 7යි තමයි දෙන්න ආවේ මුලින්ම. 6යි 7යි දෙන්න. එන්නේ දෙන්නම එන්නේ 10 වසරේ පන්තියට. 6යි 7යි නෙමෙයි 7යි 8යි ඒක. ඔය එතකොට 7යි 8යි. දැන් 8යි 9යි. 7යි 8යි හිටියේ දෙන්න එන්නේ 10 පන්තියට. 7ේ පොඩි එකා පුතේ අර 10 උන්ට කලින් උත්තරේ දීලා තෑගි ගන්නවනේ. දැන් 10 අයත් මාත් එක්ක පිට නේද යාළුවා වගේනේ මම කොහමද ඉන්නේ ඇවිල්ලා කියනවා වැස දැන් වැඩක් නැහැ සර් පන්ති එපා වෙලා තියෙනවා පොඩි දෙන්න දැය ගන්න මට මේ මං ආයෙත් නැහැ කියලා යනවා. බැරි නෑ මං කියන්නේ ඔයාට උනත් පුළුවන්. මගේ පන්ති වල ලකුණු 90 පන්නන ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක ඊට උඩ පන්තියේ ෆ්‍රී කාඩ් එකක් හම්බ වෙනවා. හරි? ලකුණු 90 පන්නන්න ඕන. තමන්ගේ පන්ති 90 පන්නන්න ඕන හැබැයි ඈ. අපි යනවා ඊළඟට. ලංකාවේ ලොකුම YouTube channel එකේ මේකේ උත්තරේ නම් වැරදියට කියලා දුන්නා. ලංකාවේ ලොකුම YouTube channel එක මගේ YouTube channel එකේ තියෙන එක ලංකාවේ ලොකු නෑ නෙමෙයි. හැබැයි මේ ඔයාලා YouTube channel එකේ නැති අය YouTube channel එක subscribe කරලා තියාගන්න. ලංකාවේ ලොකු මේක නෙමෙයි. හැබැයි මගේ එකේ 13000ක් විතර ඉන්නවා. ඒ කියන්නේ ඔයාලා subscribe කරා කියලා මට අලුතෙන් මුකුත් හම්බ වෙන්නේ නෑ. හරිද? නෑනේ සර් YouTube එකෙන් සල්ලි හම්බ වෙනවා සර් බොරු කියන්න එපා. හම්බ වෙනවා. මාසෙටම හම්බ වෙනවා පුතේ සූ ගාලා කීයක් විතර හම්බ වෙනවද දන්නවද? මගේ වීඩියෝස් මාසෙට ළමයි 30000ත් 40000ත් අතර ප්‍රමාණයක් බලනවා. මගේ YouTube channel එකේ වීඩියෝස් පන්තියෙන් නැති ළමයි හෝ එන ළමයි පන්ති මිස් වෙලා හෝ 30000ත් 40000ත් අතර ප්‍රමාණයක් හැම මාසෙම බලනවා. මාසෙට කීයක් විතර එනවා කියලා ඔයා හිතනවා? දැන් ඔයාලා කට්ටිය දැන් මම ලොකු වෙලා YouTube එකක් කරලා සල්ලි හොයනවා. අනාගතේ එහින. පපඩමක් හරි බදිනවා. පපඩම් මෙරන අයිස් කැට හරි බෙදලා පෙන්නලා සල්ලි හොයන්න අතර YouTube එකේ බැලුවාම සල්ලිය. පුතේ මගේ වීඩියෝස් 40000ක් බැලුවාම මට මාසෙකට එයාලා දෙනවා රුපියල් 2000ක්.
මාසෙටම ඉන්නේ රුපියල් 2000යි. වීඩියෝ 40000ක් බැලුවා. ඊට වඩා මට අප්ලෝඩ් කරන්න data වලට යනවා. වීඩියෝ ටික. ඔව්. ඒකින්ද මේ YouTube එක සල්ලි හොයන්න පුළුවන් අර මිලියන ගණන් වලින් බලනවා නම්. ඔයාලා subscribe කරලා තියාගන්න දැන් මේ මොකද මේ පාඩමේ රෙකෝඩින් එක මම අඟහරුවාදා වගේ වෙනකොට දානවා YouTube එකට සවුන්ද අඟහරුවාදා වගේ වෙනකොට දානවා. ආපු නැති ළමයෙක්ට උනත් අපි එවනකන් ඉන්න ඕනේ notification එක එනවනේ. එනවනේ. එතකොට ඉහිල්ල බලා ගන්න පුළුවන්. නැත්නම් පාඩමේ තැනක් ලියා ගන්න බැරි වුණා නම් මිස් වුණා නම් ටක් ගාලා එදාට YouTube එකට ගියා ආපහු බලනකොට මතක නැත්තම් බලා ගත්තා. දැන් ඉස්සර වගේ නෙවෙයි තාක්ෂණයේදී උනුනේ. ඉස්සර අනේ මට මෙතන මතක නෑනේ සර් මොකද්ද කිව්වේ? අධික අවුරුද්ද හොයන්න ලේසි ක්‍රමයක් කිව්වා මතක නෑනේ අම්මේ. අම්මට මතකද අම්මේ? ආයෙත් අම්මගෙන් જાතිය අමතක ගන්නවා ඒ වගේ. දැන් අවුලක් නෑ හිමීට YouTube එකට ගියා බලාගත්තා ආයෙත් ලියාගත්තා. එච්චරයි. හරි. අමතක තැන බලා ගන්න පුළුවන්. මම පස්සේ link එක එවන්නම් දැන්ට වැඩක් නෑ. මම කිව්වේ මේකත් අනික YouTube channel වලින් ඉගෙන ගන්න පරිස්සම් වෙන්න. මේකත් වැරද්දුවා. මේකත් වැරද්දුවා. මොකද්ද? 0.10ත් අතර ප්‍රථමක සංඛ්‍යාව. මැනික ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මෙන්න මෙහෙම. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා තමයි ඔගේ හරිම කතාව. මොකද හරි මේක. මොකද සාධක දෙකක්. මොනවද සාධක කියන්නේ? සාධක කියන්නේ එයාව ඉතුරු නැතුව බෙදෙන අය. සාධක කියන්නේ මොනවද? එයාව ඉතුරු නැතුව බෙදෙන අය. ඉතින් යම් සංඛ්‍යාවක් ඉතුරු නැතුව බෙදෙන සංඛ්‍යා තියෙන්නේ දෙකක් විතරයි නං. ඔය දෙක අනිවාර්යෙන් කවුරුයි දන්නවද? එකයි ඒ ඉලක්කමයි. එයාගෙනුයි එකෙනුයි විතරයි එයා බෙදෙන්නේ. එයා බෙදෙන්නේ එයාගෙනුයි එකෙනුයි විතරයි. ඒකින්ද කට්ටිය කියන්න ගත්තා එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන අය. හැබැයි උතනදී අවුලක් වෙනවා. එක ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයිනේ. නෑ. එහෙම YouTube channel වල එහෙම කිව්වට එක ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි මේ. ඒ මෙහෙමයි ඔයා ඉගෙන ගන්නකොට හොඳට හරි තැනින්ද ඉගෙන ගන්න කියලා බලලා ඉගෙන ගන්න. හරිද? ඒක ලංකාවේ ලොකුම YouTube channel එක වුණත් ඒකේ කියන්නේ වැරදි දෙයක් නම් ඒක වැරදි. එක ප්‍රථමක නෙමෙයි. එයා ඒ කියන්නේ දන්නේ නැතුව. එකට වඩා විශාල වෙන්න ඕනේ. අර වැරදියට නිර්වචනය පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ සාධක දෙකක් පමණක් සහිත සංඛ්‍යා කියන්නේ නැතුව එයා කියනවා නම් එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන කියලා එයා වැරදියට මතක තියාගත්තා නම් ඔයා හරි. කියන හරිම ක්‍රමයට නැතුව ඔයා මතක තියාගත්තා නම් මේක මතක තියාගන්න. ඒකෙදි තවත් කෑල්ලක් මතක තියාගන්න. මොකද්ද? එකට වඩා විශාල. එහෙම කිව්වනම් හරි. එකට වඩා විශාල එකෙන් හා එම සංඛ්‍යාවෙන් පමණක් බෙදේ. ක්ලියර්? එකට වඩා විශාල එකෙන් හා එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන අය. අපි දැන් ලියනවා Q කුලකය අවයව සහිතව. අවයව ලියද්දී සංගල ආරහන්න ඇතුලේ සංඛ්‍යා ක්‍රමා ලකුණු වලින් වෙන් කරලා එක අවයවයක් එකපාරක් විතරක් ලියලා සංගල ආරහණකින් බහලා කතාව ඉවර කරනවා. කවුද 0වත් 15වත් අතර ප්‍රථමක සංඛ්‍යා? 2 3 5 7 ඊළඟ කෙනා කවුද? ඔන්න දීලා ඇටි හැලෙන්න 9. 9 3ෙනුත් බෙදෙනවා. අපට ඔච්චරයි. මේකේ පිළිවෙල මාරු වෙලා තිබ්බට කමක් නැහැ. Q කුලකයේ වෙන් රූපයක මිස්ටර් වෙන් හොයාගත්තේ මේක තමයි අමාරුම නේද? අමාරු නෑ. 2 වෘත්තාකාර රූපයක් ඇතුලේ මේ ටික දානවා. 5 7 11 13. හයේ පැටියා ඔයාලට අර පාඩමක් තිබ්බ නේද? මොකද්ද? කුලක නෙමෙයි තිබ්බ පාඩම. ඔයාලට තිබ්බ පාඩම මතකයිද?
6 දී මේ වෙනකොට තිබ්බ පාඩම මතකයිද? තේරීම මරු තේරීම පාඩම. Q කුලකේ අවයව කීයක් තියෙද? අවයව කියන්නේ යාට අයිති අය 1 2 3 4 5 6යි. තවත් ලොකු නාම ඕක අහන්නේ ඔහොම නෙමෙයි. මොකක්ද දන්නවද? ඔය ප්‍රශ්නේ ලොකු නාම අහන්නේ තව චුට්ටක්. Q ගේ අවයව කියන එක අහන්නේ. Q අකුරට එළියෙන් n දාලා. Q ගේ n අනේකත්වයේ කීයද? අවයව කීයද කියන එක අහන්නේ ඔහොමයි. දැන් එකම දේ තමයි ලොකු වෙද්දි පොඩ පොෂ් කරනවා. අපි හිතන් ඉන්න ලොකු වෙද්දි තමයි දෙන්නේ. අර මුල ටික දැන් මේක දන්නේ මිනිස්සයාට ඊළඟ පන්තිට ගියාම මේක අවයව 6යි. මේ අවයව ගාන අහලා තියෙන්නේ 6යි. අය ගණිනයක පුරුදු වෙන්න දෙයක් නෑ. චුට්ට ඉගෙන ගන්න තියෙන්නේ. හරියට මේ padi පෙලක් නැගගෙන ගෙදරකට යනවා වගේ. සමහරු ඉදි padi නගින්න නැතුව පළවෙනි padiයට වෙලා වැනි ඉඳලා බලද්දි ඊළඟ padi ටික නගින්න බෑ දැන්. ඊළඟට එක සැරේටම යන්න තියෙන්නේ උඩම padiයකට. අන්න පයින්නවා දත් බඩේ. එහෙම නැත්නම් කොන්දට පත්තු බඳින්න වෙලා හොම්බ පැලිලා තොල පැලිලා එහෙම වෙනව නේද? padi 4ක් විතර අතරලා ඊළඟ padiයට පයින්න ගියා. එහෙම නෙමෙයි. 6 7 8 9 ජොලියේ ඉඳලා 10න් දෙන්නම් කියලා පටන් ගන්නවා. එච්චර තමයි. හරි. ඉවර. නිදිමත නෑ නේද? මං කිව්වා කෝපි කුඩු පැකට් එකක් ගෙනල්ලා තියාගන්න කියලා. අම්මට කියන්න මම කිව්වේ කියලා හදලා දෙනවා. ආලා කෝපි එකක් කෝපි බිව්වම පුතේ නිදිමත එන්නේ ඇත්ත කතාවක්. ඒක මං ඉස්සර නම් මං හිතගෙන ඔය කෝපි බිව්වා කියලා වෙනසක් නෑ නේ. වෙනසක් තියෙනවා. දැන් මට තේරෙනවා. මටත් නිදිමත එනවා සමහර වෙලාවට. පන්ති කරද්දි නිදිමත එනවා. හැම වෙන්නේ නෑ නිදිමත එනවා. ඇස් කියනවා. දැන් චුට්ටක් පියාගමුද? කකුල් කියනවා. දැන් චුට්ටක් වාඩි වෙමුද? ඔළුව කියනවා. පොඩ්ඩක් ඔය පුටු ඇඳට හේතු කරගමුද? මම කියනවා. එක්ක අපි කෝපි එකක්ම බීලා ඉමුද? එච්චරයි. හරිද? ඉවරයි. එයාලා ආපහු සටන පාවලා දෙලා කෝපි එක දුන්නාම ඉවරයි. අවයව පොදු ලක්ෂණයක් සහිතව කුලක දෙකට දැන් තේරීමනේ කුලක කියන පාඩම කුලක කියන වචනේ දුන්නේ ඔයාම හිතන්නකෝ 6 කුලක කියන වචනේ දුන්නේ පොදු ලක්ෂණ සහිතව කාණ්ඩ දෙකකට වෙන් කරන්න කිව්වා 7 කියනවා පොදු ලක්ෂණයක් සහිතව කුලක දෙකකට වෙන් කරන්න දැන් මල්ලි කල්පනා කරනවා අපරාධි මම 6 එක සැරේටම 4 ගියා නම් හරි අපි වෙන් කරමු පොදු ලක්ෂණ සහිතව 11 12 13 15 මම වෙන් කරනවා මෙහෙම 11 13 15 17 19 12 14 මේක තමයි හොඳම බෙදීම 16 18 20 පොදු ලක්ෂණයේ දක්වමින් කුලක නම් කරන්න දැන් අපිටත් කිව්ව නේද පක්ෂී සිව්පාවුන් 6 වෙන් කරා වගේම මේකේ මොනවද 6ත් හැබැයි මේක වෙන් කරා ඊට වඩා අමාරු ඒවාත් වෙන් කරා මේ තියෙන්නේ ඔත්තේ සංඛ්‍යා මේ තියෙන්නේ රට්ට සංඛ්‍යා ඔයාලා තමයි නියමම 288ක් ඉන්නවනේ රෑ 10 වෙලා 7 ළමයි ලබන සතිය 300 බන්නමු ඈ හරිද තාම ගෲප් හදලා නැති හෙට ගෲප් හදන අයකෝ තාම හැදුවේ නැහැ හෙට ගෲප් හදන අය අතෝසර තමන්ගේ ඉස්කෝලේ යාළුවෝ දාලා ගෲප් හදන අය සමහරු ඉන්නවා ගෲප් එකේ ඉන්නේ මායි එයයි යාළුවයි විතරයි එක්ක මමයි ගණිත පාසලයි එයයි යාළුවෝ ටික ඇඩ් කරන්නේ
පාල නියමයිනේ මම දන්නවනේ. ප්‍රථමක සංඛ්‍යා සංයුත සංඛ්‍යා කියලා වෙන් කරන්නත් පුළුවන් චූටි. ඊට වඩා ඉතින් මේක තමයි ලේසිම. පටල ගන්න ඒවට යන්න එපා. පටල ගන්න ඒවට යන්න එපා. ලේසින එකෙන් ජාමේ බේරගෙන අයින් වෙන්න. නිකන් නේ. ඇයි නිකන් නේද? දැන් කවුරු හරි කියනවා ඔයාට කැමති විදියකට ඔතන ඉඳලා මෙතෙන්ට එන්න. එකෙක් යනවා විදගෙන. අනික යනවා උඩ පැන පැන. අනික එනවා ගෙම්බෝ පැන පැන. අනික එනවා බඩ ගාගෙන. එන්න කියලා විතරයි ඉනි කියලා තියෙන්නේ. ලේසිම විදියට යන්නකෝ. එන්න කිව්වම බඩ ගන්න ඕනද? එපා. ලේසි එකෙන් කරන්න. අද ගෲප් එකක් හැදුවා. හොඳයි. ගොඩක් අය සපෝට් එක දෙනවා. දැන් ගෲප් 30 ගානක්. හැබැයි දැන් 280ක් ඉන්නවා කියන්නේ ගෲප් ඉතින් 50කට විතර හදන්න පුළුවන්. ළමයි ගොඩාක් ඕනේ. හැබැයි දෙන්නෙක් දාලා ගෲප් හදන්න එපා. පවුනේ මමත්. හරිද? 10ක්වත් ඉන්නවා නම් යාළුවෝ ගෲප් එකක් හදා ගන්න. සමහරු ගෲප් එක නියමෙටම කරනවා. පන්තිය තව සතියකින් තියෙනවා කියලා මැද්දෙන් දානවා. ඔයාලා ලෑස්ති වෙලා දින්න කියලා දානවා. හැමදාම දාන්න එපා යාළුවන්ට කරදරයක්. සමහරු පැයෙන් පැයට දානවා. නිවුස් ඇලර්ට් එනවා වගේ එකට හැම පැයකටම සැරයක් එනවා. පේපර් එකයි රෙකෝඩින් එකයි. එහෙම එපා. දවස් දෙකකට සැරයක් විතර අලුතෙන් යාළුවෝ ගෲප් එකට එනවනේ. දවස් දෙකකට සැරයක් විතර දාන්න ඔයාලා කරා. ඒක යාළුවන්ට හොඳයි. දවස් දෙකකට තුනකට සැරයක්. දැන් අද සිකුරාදානේ සඳුදාට වගේ. ආය බ්‍රහස්පතින්දාට වගේ දාන්න. ඒත් ඔයාලා 11ට එනකොට මේ පන්ති ඔයාලා 9ට එනකොට මේ පන්තියේ ළමයි ගන්න මම 2000ක් කරනවා. ඒකට මම මහන්සි වෙනවා. හැබැයි ඒක කරන්න පුළුවන් ඔයාට ඈ. සර්ට නෙමෙයි ඒක පුළුවන්. ඒක පුළුවන් ඔයාට. මට පුළුවන් මේ පන්තිය ලංකාවේ තියෙන හොඳම පන්තිය කරන්න. හොඳම කැමරා වලින්, හොඳම බෝඩ් වලින්, හොඳම පෑන් වලින්, හොඳම මයික් වලින් මට ඒක කරන්න පුළුවන් උත්සාහ කරා. දැන් අද මට කරන්න බැරි වුණා. දැන් ලබන සතියේ මීටත් වඩා ක්ලියර්. මේ ලබන සතියේ සමහර විට මට පන්තිය කරගන්න බැරි වුණොත් තරහ වෙන්න එපා. අපේ ගෙදර වෙඩින් එකක් තියෙනවා. මම නම් හැබැයි අම්මට කිව්වා වෙඩින් එකක් නෙමෙයි මොකක් තිබ්බත් මං නම් පන්තියට යනවා කියලා. දැන් මේ දවස් ටිකේ මම ඒකට බැටුම් අහා ඉන්නේ. කොච්චර ලොකු වුණාමත් අම්මා බයිනවද සර්? නාකි වෙලා බලන්න ඒත් බයිනවා. හරිද? මේ මම කියලා තියෙන්නේ මට මේ පන්තිය නම් කරන්න ඕන ළමයි ටිකත් එන උනන්දුවෙන් එනවා ආසාවෙන් ඉන්නේ නිවාඩු දුන්නොත් අපරාධි කියලා. මේ මම ෆුල් ට්‍රයි එකක් දෙනවා කරන්න. ඔයාලා ලෑස්ති වෙලා ඉන්න. බැරි වුණොත් මං 8:00මාර වගේ වෙනකොට මැසේජ් එක දාන්නම්. මොකද මම කුරුණෑගල ඉඳලා කොළඹට එන්න ඕන. මම කොහොමත් එනවා. මේ ට්‍රැෆික් එකක් කොහොම සෙට් වෙයිද දන්නේ නැහැනේ වැස්සත් එක්ක රැට. ඒක තමයි පොඩි අවුලකට තියෙන්නේ. නැත්තම් මම කොහොම හරි එන්න තමයි හදන්නේ. හරි. ගෲප් හදද්දි ඇඩ්මිට් කරන්න ඕන නම්බර අහනවා. දැනට මේ දෙක දාන්න චූටි. හොඳ ප්‍රශ්නයක් නැත්තම් මට අමතක වෙනවා. ඊළඟට ඔයාලට ගෲප් එකට දාන්න තව ඒවා දාන්න ඕන. මෙන්න මේ නම්බර දෙක ලියා ගන්නකො. ගෲප් හදන අය ඇඩ්මින් දාන්න මේ නම්බර දෙක ලියා ගන්නකො. නම grade 7 free maths කියලා හදන්න. grade 7 free maths කියලා දාන්න. ආයතනයේ අංකයක් දායි ඒකට. අරේලා ඇඩ්මින් වුණාම මම යටයි තියෙන්නේ මගේ උඩ තියෙන්නේ ගණිත පාසලේ. එයා ඔයාලගේ group එකට අංකයක් දායි.
හැබැයි ඔයා තමයි අයිතිකාරයෝ. ඔයා අයින් වෙන්න එපා. වෙන වෙන ඒවා දාන්නත් එපා. මේක 10 දිනකට ෂෙයා කරාම අම්මගේ ආයුෂ වැඩි වෙනවා. එහෙම වෙනවා නම් පුතේ නේද? එහෙම වෙන්නේ නැහැ. ඒවත් එනවා ගෲප් වලට. හරිනේ. අපි යන් ගන්නට. විශාලත්වයේ අංශක 45ක් වන කෝණය. ඒක නම් මැනික මොකද්ද? කෝණමානයත් එක්ක යන දෙයක්. කෝණමානයත් එක්ක අපි ඒක වෙනම ප්‍රැක්ටිකල්ලි. අපි ඒක වෙනම වීඩියෝ එකකින් මම පෙන්නන්නම්. ඒක වෙනම මම කෝණ අඳින හැටි වීඩියෝ එකක් පෙන්නන්නම් ඈ. නිකම් බොරුවට මෙතන දැඟලුවා එදත් දැඟලුවානේ. ඒක ඇත්තට මේකක් නෑ. අවට පරිසරයේ දැකිය හැකි ස්ථිතික හා ගතික. අන්න ඕකමලු. ස්ථිතික කියන්නේ ස්ථිරයි කියලා මතක තියාගන්න. ගතික කියන්නේ ගමන් කරනවා කියලා මතක තියාගන්න. ස්ථිතික කියන්නේ ස්ථිරයි. ස්ථිර කෝණ ස්ථිරයි කියන්නේ චූටි බාහුව වල සයිස් එක වෙනස් වෙන්නේ නැහැ. බාහුව දෙක අතර සයිස් එක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ෆෝන් එක ගත්තොත් ෆෝන් එකේ මේ මුළු දෙක අතර කෝණය වෙනස් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපේ පොත ගත්තොත් පොතේ දාර අතර නේද? පිටකවරේ දාර අතර කෝණය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි පොත ගත්තොත් කවරේ සහ පළවෙනි පිටුව අතර කෝණය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. දැන් ෆෑන් එක කැරගෙනවා. ෆෑන් එක කොච්චර වේගෙන් කැරකුණත් ෆෑන් එකේ තටු අතර අර පේනවනේ යාන්තම් අර ඡායාවක්. තටු අතර කෝණය වෙනස් වෙන්නේ නැහැ. බාහුව වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ කතුර එයාගේ බාහුව අතර කෝණය මොකද වෙනස් වෙන්නේ? එයා ගමන් කරනවා මේ කතුරේ තල අතර කෝණය ගමන් කරනවා. කරත්තේ රෝදේ ගරාජි අතර ගමන් කරන්නේ ෆෑන් එකේ ඒ සම්පූර්ණ පද්ධතිය කරගෙනවා සෙට් එක කරගෙනවා උනාට කෝණි ගමන් කරන්නේ කෝණි බාහුව ගමන් කරන්නේ. ගතික කියන්නේ ගමන් කරනවා කියන්නේ කරත්තේ රෝදේ ගමන් කරනවා නේද? රෝදේ ගමන් කරන එක නෙමෙයි කියන්නේ පුතේ අර බාහුව දෙක කෝණේ සයිස් එක ලොකු පොඩි වෙනවා මේ වෙලාවට. සර් මොකද කතුරක් තියන් කරන්නේ සර්? මෙතන නැති දෙයක් නැහැ. මං ගෙනාවා චූටිම චූටි එක්කෙනෙක්ව ඇති කරන්න. ලොකු වෙනකොට කොහොම වෙයිද දන්නේ නැහැ. ගලවන්න බෑ. පුරේ තලයට ගෙනාවා. චූටි කීබෝඩ් එකක් ගෙනාවා. මොනවද සර් කියන්නේ? මං ඒත් බැලුවා පෙන්නයි කියලා හා පැටි එකක්. අනේ පුතේ ආය සත් වැඩි කරන්නේ මගේ ලේන් පැටියා ගිහිල්ලා පුතේ. දෙන්නෙක් හිටියා. 4 දිනක් හිටියා. පන්තියක ළමයෙක් දුන්නේ දෙන්නෙක් මට වෙන කෙනෙක් දුන්නා. ඉස්සෙල්ලාම එක්කෙනෙක් චූටි කාලේම යාලා 4 චූටියට හම්බුනේ ඇස්වත් ඇරලා නැහැ. යාළගේ අම්මලා මැරිලා. එක්කෙනෙක්ගේ පූසාල්ලලා අනිත් කෙනාගේ හොයාගන්න නැහැ. වාහනයක් උඩට වැටිලා තියෙන්නේ යාළුවා. ඉතින් කොහෙන් වැටුණාද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මම ගෙනල්ලා කිරි පොවලා ළමයි හදන්න තියෙන අමාරු අම්මලාට හිතා ගන්නකො මට අර ලේම් පැටව හදන්න. උතුම වදයක් දෙන්න. කිරි දුන්නාම කක්ක කරන්නේ. ඉතින් බඩ අත ගන්නවා. කක්ක යනකම් බඩ අත ගන්නවා. ඔව් පවුනේ නැත්තම් ඉතින් අම්මලා තාත්තලාත් නැහැනේ. එහෙම හැදුවේ එක්කෙනෙක් මට මාර ආදරේ. දැන් එක්කෙනෙක් චුටි කාලෙම නෑනවා 3 දෙනෙක් ඉතුරුනා. නිකු තමයි මට ආදරේ කෙනා. එයා කාමරේ මං යනකොට දොර ඇරිය ගමන් පැනගෙන ඇවිල්ලා ඇඟට නැගලා ඉන්න ඕන. උදේට මං නැගිටිනකොට ඇඟ උඩට වෙලා ඉන්න ඕනේ යාට. යාලා කාමරේ කූඩුවක දාන්න නැතුව හිටියේ. කූඩුවක් තිබ්බ දොර ඇරලා පස්සේ යාලා කූඩුවක් හදාගත්තා. ඉතින් ඉතින් නිකු අසනීපුණා ලේන්නුන්ට හැදෙන ලෙඩක්. එයා මැරෙන වෙලේ නම් මම පිරිත් එහෙමත් අහන්න දුන්නා. මට සාමාන්‍යයෙන් මරණයකදී දුක හිතුනේ ඒකේ ගොඩාක් කාර්යක. පස්සේ මට දුකක් හිතුණා. මට සාමාන්‍යයෙන් දුක හිතෙන්නේ. මට යා මරණයට පස්සේ දුක හිතුණා. මොකද හැමදාම උදේට ඇවිල්ලා ගොඩට නැගලා ඉන්නවා. කාමරයට ගියපු ගමන් එනවා. මම යන්නේ උදේ ඉඳලා පන්තිනේ. පැය 11ට ගියත් එයා එනවා නැගිටලා. සාමාන්‍යයෙන් ලේනු කියන්නේ එහෙමයි නෙමෙයි. එහෙම. ඊට පස්සේ යාව නැති වුණානේ තව දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා නම් චණ්ඩි හපනවත් එක. එයාලා අරයා වගේ ආදරේ නෑ උදේට නැගිටලා උදේට නැගිටින්නේ උඩ ගිහිල්ලා. ලේන්න හපලා. බලන්න. ලේනවා.
හිතන්න උදේ නිදාගෙන ඉන්නකොට ලේන් හැපුවම කොච්චර සනීපයක්ද කියලා. එහෙම හිටිය යාලා. ඊට පස්සේ මේ යාලා එක්කෙනෙක් දැන් පෙරේදා මම දන්නේ නැහැ කොහොමද එළියට ගියේ. මං කොයි වෙලාවකවත් කාමරේ දොර අරින්නේ නැහැ. මොකක් හරි මිස් එකක් වෙලා දැන් අවුරුද්දයි මාස 3ක් කාමරේ දොර අරින්න නැතුව පරිස්සම් කරා. පවුසර් කන්න නැහැ නෙමෙයි උදේට. ඒලෙන් තරම් කන්න තියෙන. එයාලා හි කැම මිගානට දාන જાතියන් අඹ, මිදි, දෙලුම්, බිස්කට් එක, යෝගට්. ඊට පස්සේ කාලෙට හම්බෙන පෙරළු, නෙල්ලි ඊට පස්සේ හැමදාම යාලට ඕන මිදි තියෙනවා, ඇපල් තියෙනවා, යෝගට් තියෙනවා, දොඩම් තියෙනවා, හැමදාම ගන්න තියෙනවනේ හැමදාම. පූජා වට්ටිය වගේ උදේට තියන්නේ. මං යව්වේ නැත්තේ ඒකයි ගිහිල්ලා කවදාවත් එහෙම හොයන් කන්න නෑනේ පුතේ. ලේන්නුන්ට කවුද පුතේ දෙලුම් ගෙනල්ලා දෙන්නේ එන ගණන් දෙලු. මම කන්නෙත් නෑ එච්චර ලේන්නුන්ට තමයි දෙන්නේ. එහෙම ඇති කරේ අම්මලත් ඒ වගේ ඔයාලව ඇති කරන්නේ මාර ආදරෙන්. මේ අම්මෝ සර් මංවත් කන්නේ මම කන්නේ නැහැ එච්චර. ඌට චුට්ටයි නෙවනේ. දෙලුම් ගෙඩියක් ගෙනාවම එයාට දවස් 5ටම ඇති. ෆ්‍රිජ් එකේ දාලා දෙනවා ටික ටික. නැත්තම් දෙලුම් ගෙඩියක් රුපියල් 400ක් 500. දවස ගන්න දෙලුම් දෙන්න ගියාම ලේන්නු. හරිද? ඒ වුණත් යනවා යාළුවෝ ලොකු වියදමක් කරනවා. කිරි දුන්නෙත් එහෙමයි. කිරි දෙනකොට අර පොඩි අයට දෙන හොඳම කිරි ගෙනාලා දෙන්නේ. එහෙම හිටිය අම්මලා ඔයාලා මේ වගේ ආදරෙන් හදලා දෙන්නේ මං කියන්නේ. පස්සේ එයාලා ගියාම මට මාර දුකයි. එයාලා හැපුවාම මට ඒකෙන් තේරෙනවා දැන් ඔයාලා අම්මට එකට එක කියද්දි කොච්චර දුක හිතෙනවද කියලා. දැන් මං එච්චර ආදරෙන් ඇදුවාම මට හපල යනවනේ ඇවිල්ලා. දැන් දෙන්නයි තියෙන චණ්ඩි. එක්කෙනෙක් ගියා. දැන් අනිත් කෙනා දැන් ආයෙ අර වගේ මට පව් කියලා දෙනවා. දැන් කාමරේට යනකොට මෙනවා ඇවිල්ලා එකට නැගලා ඉන්න ඕන. මම කාමරෙන් එළියට යනවා කියලා එයාට තේරෙනවා මං ඇඳුම් ඇඳලා ලෑස්ති වෙනකොට. එන්නට කලබල වෙනවා. එහෙට දුවනවා මෙහාට දුවනවා ඇඟට පයින්න හදනවා. එයා තනියමනේ දැන් අද මම එළියට ආවේ කාමරේ උදේ 10ට විතර. ඉතින් මෙච්චර වෙලා එයා තනියම කාමරේ. පවුනේ. දැන් මොකක් හරි එක්ක යාට යාළුවෙක් ගේන්න ඕන. යවන්නත් බයයි. හරි. අම්මලත් ඒ වගේ ඔයාලා වහදන්නේ කියලා අම්මලාට ආදරෙන් ඉන්න. හරිද? හරි. උදාහරණ මොනවද දැන් උදාහරණ ලියන්න පුළුවන් ස්ථිතිකේවට විදුලි පංකාවේ තටු අතර කෝණය, කරත්තේ ගරාජි අතර කෝණය, උළුවස්සේ එහෙම නැත්නම් වහලේ උදුම් බිත්තියේ මොකක් හරි ඉතින් ලේසිම දෙක ලියන්න හැමෝම දකින්න මොකද්ද? විදුලි පංකාවේ කරත්තේ ගරාජි කියනවා නේද? ඒ ඇති. ස්ථිතිකේවට ඒවා ලිව්වා ගතිකේවට කතුරේ බාහුව අතර මොලේම ගමන් කරන කොටන්නේ ඔරලෝසුවේ කටු අතර හැමෝම දන්නේවා තියෙනවා ඊජිප්තුවේ පිරමීඩයක දකුණු පැත්තේ දොරේ මොකෙක්වත් දැකලා නැති බබුලක් ලියන. එහෙම ලියන්න එපා. හරි. ඒ දෙක ලිව්වා හරි. ඊට පස්සේ මේ කෝණවල අන්තිම ගාන ඒවා උදාහරණයක් මතක් කරාම ලියන්න පුළුවන් මතක් වෙන්නයි ඕන. අන්තිම ප්‍රශ්නය 10යි කාලයි විනාඩි 2ක් 3ක් ගියා මගේ ලේන් කතාවට. ශීර්ෂයේ B ශීර්ෂය කියන්නේ වෙනික මුල්ල ශීර්ෂයේ L බාහු කියන්නේ සරල රේඛා ABBC AB හා BC කෝණේ නම අන්න වටලා ගන්න තැන කෝණේ නම කිව්වාම ABC කෝණය තොප්පිය දාන්න මැද ශීර්ෂය අකුරට KLM කෝණය ඉංග්‍රීසි ඕඩි අකුරු පිළිවෙලට ලියන්න try කරන්න නැත්නම් මේක KMLK කිව්වත් කමන්නේ හැබැයි ශීර්ෂයේ අකුර මැද්දට එන්න ලියනවා කෝණේ නම ඇහුවාම ලියන්නේ ඒක කෝණේ වර්ගය අන්න සුළු කෝණයක් මෙයා මහා කෝණයක්. ඔන්න ඔත්තලයි
සචල කොහොම අමාරු නැද්ද ටේබල් ලැම්ප් එකෙන් වැඩ කරන එක? ටේබල් ලැම්ප් එකකින් අමාරුයි නම් ඇස් වලට උඩ ලයිට් එක දාගන්න ඊට වඩා ටේබල් ලැම්ප් අර අපි පාවිච්චි කරනවා තමයි හැබැයි ටිකක් ඇස් වලට අමාරුයි. සචලට කිව්වේ සචලට. ඔව් ඉතින් ඔයා තමයි සචල. මීට බලලා හිමීට අහක බලා ගන්නවා. වෙන සචල කෙනෙක්ට කියන්නේ නැත්තේ. හරි. එහෙනම් ඔන්න අපි ඊළඟ සතියේ අනිත් විශේෂිල්ලීම group එකට වෙන කිසිම link එකක් දාන්න එපා. අවශ්‍ය යාදි දැන් අපි ඉතිහාසයේ පන්තියක් දුන්නනේ සිංහල සර් මට ටයිම් ටේබල් අදක් දෙන්නම් කිව්වා දීලා නැහැ. දුන්න ගමන් ලබන මාසේ අනිවාර්යෙන් සිංහල දෙනවා. විද්‍යාව ලබන මාසේ අනිවාර්යෙන් දෙනවා. අපි දෙනවා. වෙන ඒවා දාන්න එපා. එතකොට අපි දන්නේ නැහැනේ පුතේ මම බලලා හොඳ ගුරුවරු දෙනවා. අපිට අර ගුරුවරයා හොඳයිද කියලා බලන්න ඕන. එයා මාසයක් හරි නොමිලේ උගන්වන්න කැමති වෙන්න ඕන. එහෙම තියනවනේ එයා දිගටම ඔන්ලයින් කරන කෙනෙක් වෙන්න ඕන. මොකද මේ පන්ති ආයේ ඔයාලා 11ට එනකම් ඔන්ලයින් නතර වෙන්නේ නැති පන්ති. එහෙම ඒව අවශ්‍යතාව ටික ඕන. හරි. එහෙනම් මේක අපි අදට මෙතනින් ඉවර කරනවා. මේක නොමිලේ කරන්නේ මේ ඒ කියන්නේ පේපර් ක්ලාස් සල්ලි ගන්න නැහැ හැබැයි අච්චුපත කරන පන්ති වෙනම යනවා. ඒක මේකට සම්බන්ධ නැහැ. ඒවා පන්ති ගාස්තු අය කරලා කරන ඒවා. අපි පස්සේ කතා කරමු. දැන් අපි මේ යන විදියට යන්න. සල්ලි ඉස්සරහට ගන්න එපානේ. අපි මේ වැදගත් විදියට වැඩේ කරමු. හරි. හරි. අයිබෝවන්. තෙරුවන් සරණයි. මම මේ පන්තිය දිගටම කරනවා. කවුරු නැතත්. ඔයාලා ඉන්නවනේ නේ? එහෙනම් ඉච්චා. එහෙනම් අපි මයික් ඔන් කරලා පන්තියත් ඉවර කරලා දාමු.